ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ පින්වත් හැම දෙනාම සාන්ති ටිකක් වැඩි කරන්න මට. අද දවසේ ඉතාමත්ම ශ්‍රද්ධාවන්ත පිරිසක් විදිහට අපගේ ධර්ම රාජානන් වහන්සේගේ ශ්‍රාවකයන් විදිහට බුදුරජාණන් වහන්සේ වදාළ ඒ ධර්මය පුරුදු කරන දවසක් නේද? ඒ මොකක්ද? බුදුරජාණන් වහන්සේ වදාළා බුදුරජාණන් වහන්සේගේ උපාසක උපාසිකාවන්ට පුන්පොහෝ දවසක රකින්න කියු සීලය මොකක්ද? ආරක්ෂා කරන්න. අට්ඨාංග උපෝසත සීලය ආරක්ෂා කරගන්න කිව්වා. සමාදම් වෙන්නද කිව්වේ ආරක්ෂා වෙන්නද කරන්නද කියලා කිව්වේ? සමාදම් වෙලා ආරක්ෂා කරන්න කිව්වා. ඒ මොකද ඒකින් අපිට සතර අපාය දුකින් මිදෙන්න උදව්වක් ලැබෙනවා. සංසාරේ දුකින් නිදහස් වෙන්න උපකාරකාංගයන් බවට පත් වෙනවා. එතකොට මේ පණිවිඩය අපට ගෙනාවේ අපි සදාදර සදා කාලයටම ගරු කළ යුතු අපගේ ධර්ම රාජානන් වහන්සේගේ ඒ දහම් පණිවිඩය අපිට ලබා දීමට උපකාර කරපු ධර්මාශෝක මහරජාණන් අපි සියලු කල්ලි වැඳුම් පිළිම සත්කාර සම්මාන කළ යුතු කෙනෙක්. ඒ මොකද තමන්ගේම පුත්‍ර රත්නය ශාසනයට පැවිදිලත් කරලා පැවිදි වෙලා රහත් වුණාට පස්සේ හිතවත්ම රටක තමයි උන්වහන්සේ මේ කවුද අපේ ධර්මාශෝක රජතුමා තමන්ගේ පුතුන් වහන්සේ වැඩම කළේ. ඒ කොහටද? අපේ පුංචි ලංකාවට. ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංකාවට වැඩම කරනකොට අපේ ඥාතීන් සාමාන්‍යයෙන් කැලේ සත්තු වගේ තමයි ජීවත් වෙන්නේ. සත්තු මරාගෙන නේ. හැබැයි ඒගේ ජීවිතවල තිබුණා නුවණ උපදවා ගැනීමේ හැකියාව, ප්‍රඥාව උපදවා ගැනීමේ හැකියාව, යෝනිසෝ මනසිකාරේ නුවණ විමසීමේ හැකියාව අභ්‍යන්තර අංගයක් විදිහට සසර දුකින් නිදහස් වීම අරහත්ත්වයට දක්වාම දියුණු කරන්න පුළුවන් පරිසරයේ පදනම බෞද්ධය පිරිසගේ අපේ ලංකාවේ පිටලා තිබුණා. හැබැයි ඒ කර කර හිටියේ මොකද්ද? සාමාන්‍ය විදිහට සත්තු මරාගෙන කාගෙන වේගෙන හිටපු අය. නමුත් ඒ නුවණැති බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරපු නුවණැති ප්‍රඥාවන්ත ශ්‍රාවකයන් වහන්සේලා මේ දීපයට වැඩම කළා. ඒ නුවණ උපද්දන ධර්මයේ කියන දේ නිසා අපේ මුතුන් මිත්තන් ඒ ධර්මයට සංවේදනා ධර්මයට සංවේදනා කියන්නේ ඒ ධර්මයට අහුම්කම් දුන්නා. ධර්මයට අහුම්කම් දීලා ඒ ධර්මයේ පුරුදු කරන පිරිසක් බවට පත් වෙලා ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අපේ මුතුන් මිත්තන් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ හොඳටම තේරුම් ගන්නට පැවිදිලා අරහත්ත්වයට පත් වෙලා සසර දුක නිදහස් වුණා. තව පිරිසක් ඒ ධර්මයේ පුරුදු කරලා කිසිම දවසක මේ රූප ශබ්ද ගන්ධ රස පහසෙන් සතුට වෙන මේ පංචකාම ලෝකේ නිදහස් වුණා. අනාගත වුණා. තව අපේ ඥාති පිරිසක් මේ රූප ශබ්ද මේ කාම ලෝකෙට මේ ලෝකෙට එක්වතාවක් කැවිලා මේ සියලු ජාති ජරා ව්‍යාධි මරණ දුකින් නිදහස් වෙන පිරිසක් බවට පත් වුණා. සකදාගාමී වුණා. තව පිරිසක් ඒ ධර්ම රාජානන් වහන්සේගේ ධර්මයට සංවේදී වෙලා සතර අපාදුකින් සදාට නිදහස් වුණා.
තව පිරිසක් ඒ ධර්මයේ පුරුදු කරලා බබලෝ ඉපදුණා. තව පිරිසක් ඒ ධර්මයේ පුරුදු කරලා දෙවියන් අතර ඉපදුණා. තව පිරිසක් ඒ ධර්මයේ පුරුදු කරලා මිනිස්සුන් ඉපදුණා. මේ අපේ මුතුන් මිත්තන්ගේ හෙළ වංශ කතාවේ අපේ ජාතියේ මුතුන් මිත්තන් අපගේ ධර්ම රාජානන් වහන්සේගේ ඒ උතුම් පණිවිඩයට අවුකම් දීලා ඒ ධර්මයේ අහලා මතක තියාගෙන නොනේ කල්පනා කරලා ධර්මයේ හැසිරিলা ධර්මයේ සරණ ගිහිලා පිට පිළිසඳන එකවර ආරක්ෂාව ඇති කරගත් පිරිසක් බවට පත් වෙලා මේ දීපය සත්පුරුෂ දීපයන් බවට පත් කළා, පුණ්‍ය දීපය බවට පත් කළා, ධර්ම දීපය බවට පත් කරලා ඒ හැමදෙනාම මේ වෙනකොට මේ පරිලෝක ගිහිලා ඉන්නේ. ඒ ශ්‍රේෂ්ඨ වූ ඉතිහාසයත් එක්ක තමයි අපේ ජාතිය ආරම්භ වෙන්නේ. එතකොට මේ ලෝකේ ඉන්දියාවට හැර අපිට හැර ඒ ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් ලෝකෙ කිසිම කෙනෙකුට නැහැ. නමුත් පින්වතුනි, ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් මෙලොව පරලොව සකසා දෙනවා. සතර පාදකින් මුදහස් කරනවා. සංසාරේ ජාති ජරා ව්‍යාධි මරණ දුක නිදහස් කරනවා. ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්ට මතක තියාගන්න නුවණින් විමසලා ධර්මාවබෝධය කරන්ට වාසනාව තියෙන අය එන්න නැති යන්නේ. අවස්ථාව තියෙන අයත් ඒකෙන් ප්‍රයෝජනය ගන්න නැතුව ලාංක හීන වූ ආසා කරන රූප සද්ද ගන්ධ රස පහස ඔස්සේ කමාගෙන යනවා. ශ්‍රේෂ්ඨ වූ නික්කම්මයට ඇල්ලා මේ වර්තමානයේ වැදුම් පිටු සංකාර සම්මාන ලබන්නේ කාමය ආසාව මිස අත්හැරීම නික්කම්මේ නොවේ. ඒ නිසා ආසාව කාමයට බැඳිච්ච ගොනු වෙච්ච කොට වෙච්ච සියලු දෙනාටම බුදුරජාණන් වහන්සේ වදාළා සතර අපායට තමයි යන්න වෙන්නේ. සංසාරේ ජාති ජරා ව්‍යාධි මරණ දුකයි අයිති වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් අපේ ජීවිතේට ඉස්සෙල්ලාම පිට පිළිසන්න රැකවරණය සලසා ගන්න නම් ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තේරෙන කෙනෙක් බවට පත් වෙලා අවබෝධ කරගන්න සුදුසුක් බවට පත් කරවන ප්‍රධාන අංගය උපදවා ගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ඒ තමයි නුවණ, ප්‍රඥාව, සම්මාදිට්ඨිය. නුවණින් යුක්තව සමාධියෙන් යුක්ත ප්‍රඥාවෙන් යුක්තව තමයි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තුලින් අපේ ජීවිතය හරි නැරෙද්ද තේරුම් අරගෙන, හොඳ නරක තේරුම් අරගෙන, කළ යුතු දේ නොකළ යුතු දේ තේරුම් අරගෙන, යහපත අයහපත තේරුම් අරගෙන ඊට අනුරූපව දුක අකමැති කෙනෙක් විදිහට දුකින් නිදහස් වෙන්න, සැපේ කැමති කෙනෙක් විදිහට සැපේ උපදවන මාර්ගය පුරුදු කරන්න උවමනා කරන පරිසරයේ තියෙන්නේ. ඒ නිසා පින්වත්නි, අපේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙන්නේ ඒ නුවණැත්තන්ට මේ ධර්මය කියලා දීමයි. ඒ නිසා ඒ නුවණැත්තන් බිහි කරන ධර්මය අපට ලැබුණේ අපගේ අනුබිඳු මිහිඳු මහරහතන් වහන්සේ උන්වහන්සේ පිරිනොම් පාලා. ඒ නිසා මේ ලෝකේ කෙනෙක් තව කෙනෙක් කෙරෙහි කරුණාවන්ත නම්, ඒ අයගේ දුක අකමැති නම්, සැපේ කැමති නම්, ඒ සියලු දෙනා මේ ලෝක සත්‍යයන්ගේ දුක අකමැති, සැපේ කැමති නම් මේ ලෝක සත්‍යයට සියලු අපන්තිපාසින් පන් බොහෝ පායදී සියලු දෙනා වෙනුවෙන් කළ යුතු එකම කරුණ තමයි ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා දීම. ඒ බුදුරජාණන් වහන්සේ ගැන කියලා දීම. බුදුරජාණන් වහන්සේගේ මාර්ගඵලලාභී සංඝයා ගැන කියලා දීලා ඒ කෙරෙහි සරණ යන්න ඉඩකඩ අවස්ථාව සලසා දීම. අනේකම තමයි කෙනෙක් කරුණාවන්ත කෙනෙක් තවත් කෙනෙකුගේ සැපේ කැමති, දුක අකමැති කෙනෙක් විදිහට කළ යුතු උපකාරයේ සත්කාරය
මේ බුදුරජාණන් වහන්සේ අපිට කියන දුන්න ධර්මයේ ඕපනායකයි. ඕපනායකයි කියන්නේ මේ තමන්ගේ ජීවිතය තුළින් අත්දකින්න ඕන කරුණක්. කියා දෙන ධර්මයේ. ඒ කියා දෙන ධර්මයේ තමන්ගේ ජීවිතය තුළින් ඕනින් විමසලා තේරුම් ගන්න දක්ෂ වුණොත් අන්‍යයන් සංවර වෙනවා. සංවර වෙන්නේ අනුසල් ප්‍රහාණය කරන්නයි. කුසල් උපදවා ගන්න වීර්ය කරනවා. අන්න එතකොටයි එයාට බුදුරජාණන් වහන්සේගේ ශාසනික සාරය ලබන්න ජීවිතේ පරිසරයේ පදනම සකස් වෙන්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි මේක සංසාර ගමනක්. ඉපදෙමින් මැරෙමින් යන සංසාර ගමනක්. බොහෝ කාලයක් අතිශයින් දීර්ඝ කාලයක් අවුරුදු 10000 ලක්ෂ ගණනක් නෙවෙයි. කල්ප 10000 ලක්ෂ ගණනක් නොවේ. බොහෝ දීර්ඝ කාලයක් අපි ඉපදෙමින් මැරෙමින් මෙලොවින් පරලොවට පරලොවින් මෙලොවට සුගති දුගති කරහා තෙවුණු කටුක අමහිරිය ප්‍රසන්න වූ කායික මානසික දුක් විඳින්න සැපක් හොයාගෙන යන පිරිසක්. මේවා ගෙවාගෙන ආපු සංසාර ගමනේ අපිට අප්‍රමාණ බුදුරජාණන් වහන්සේලා මුණ ගැහුණා. නිවනට වැඩිය ප්‍රයෝජනෙ ගත්තේ දුකින් නිදහස් කරුණේ සම්බුදුරජාණන් වහන්සේලාගේ ස්වාක්ඛාත සම්දේශික කාලික ධර්මයේ මුණ ගැහුණා. ප්‍රයෝජනෙ කරගෙන නැහැ. ඒ වගේමයි ඒ දුකින් නිදහස් වෙච්ච මාර්ගඵලලාභී සංඝයා මුණ ගැහුණා. ප්‍රයෝජනෙ ගත්තේ නැහැ. ඒ නිසා භව පැවැත්ම පිණිස හේතු වන කර්ම සකස් වෙලා සකස් වීම නිසා භවපච්චය ජාති ඉපදීම නිසා අපි ඉපදෙමින් මැරෙමින් අප්‍රමාණ දුක් විඳින්න යනවා. ඒ නිසා පින්වත්නි අපි තේරුම් ගන්න ඕනේ ඖෂධයකින් කරන්නේ රෝගී සුවපත් කරලා සැපේ උපදින එකයි. ආහාරයෙන් කරන්නේ ආහාර නැතිවීමෙන් ඇතිවෙන දුක නැති කරලා ඒ දුකින් සැපේ සලසා දීමයි. පැන් වලින් කරන්නේ පිපාසයෙන් ඇතිවෙන දුක නැති කරලා පහසුව සලසා දීමයි. ඒ වගේම කල්යාණ මිත්‍ර ඇසුර කරන්නේ අසත්පුරුෂ ඇසුරින් බැහැර කරලා සත්පුරුෂ භෝගයට පමුණුවලා සැපේ සලසා දීමයි. මේ ත්‍රිසත්‍ය ධර්මයෙන් කරන්නේ සියලු දුක් නිවාරණය කරන එකයි. මෙලොව වේවා පරලොව වේවා ඒ අතර තියෙන ඒ සම්පින්වත්නි අවබෝධ කළ යුතු තේරුම් ගත යුතු විශාල දුක්ඛ කන්දයක් අපේ ජීවිතය තුළ තියෙනවා. සසරේ අප්‍රමාණ වූ දුකක් අපි විඳා. ඒ දුක තේරුම් ගන්නයි බුදුරජාණන් වහන්සේ දුක අවබෝධ කළ ධර්මරාජයන් වහන්සේ අපි සරණ ගියේ. ඒ වගේමයි ඒ දුක හටගන්න හේතුව අපේ ජීවිතය තුළ තියෙනවා. ඒ හේතුව ප්‍රහාණය කරන්නයි දුක හටගන්න හේතුව සදාහටම ප්‍රහාණය කරලා ගුරු උපදේශ නැතුව සම්මා සම්බුදු බවට පත් වූ අපගේ ධර්මරාජයන් වහන්සේ අපි සරණ ගියේ. අපේ ජීවිතය තුළ උපදවාගත යුතු කරුණක් විදියට දුක හටගන්න හේතුව ප්‍රහාණය කරලා සියලු දුකින් නිදහස් වෙච්ච මුනිවරයෙක් බවට පත් වෙන්න උවමනා කරන වාසනා ගුණ අපේ ජීවිත ආශ්‍රිත තියෙන්න පුළුවන්. ඒ ගුණය, ඒ වාසනාව, ඒ අවස්ථාව ඉදකට සලසාගෙන නිවනට පත් වෙච්ච දුකින් නිදහස් වෙච්ච ධර්ම රාජයන් වහන්සේගේ කීකරු ශ්‍රාවකෙක් බවට පත් වෙන්නයි නිවනට පත් වෙච්ච සුගතයන් වහන්සේ අපි සරණ ගියේ. ඒ වගේම මේ ජීවිතය තුළ තියෙනවා දුකින් නිදහස් වෙන මාර්ගය වෙන සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන සීල සමාධි ප්‍රඥාවන්ගෙන් යුතු දියුණු කළ යුතු වැඩි යුතු ප්‍රගුණ කළ යුතු මේ නිවන් මඟ දියුණු කිරීමේ හැකියාව අපේ ජීවිතය තුළ තියෙනවා. එතකොට ඒ නිවන් මඟ රාග, දේශ, මෝහ නැමැති ගිනි නිවාගෙන නිවනට පමුණුවන, නිවනට පත් කරවන
ඒ සීල සමාධි ප්‍රඥා වර්ගයේ ආරෂ්ඨාංගික මාර්ගයෙන් පරිපූර්ණ වශයෙන් අවබෝධ කරපු ගුරු උපදේශ නැතිව සම්බුද්ධත්වයට පත් වූ සුගතයන් වහන්සේ අපි සරණ ගියේ අපි නිවීමටපත් වෙන්නයි. දුකින් නිදහස් වෙන්නයි. දුක්ඛිත මෙතනින් බය නැති එතන නිවනට පැමිණෙන්නයි. ඉතින් මේ සාපින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සේවනක් පිළිසට දේශනා කළේ භික්ෂු භික්ෂුණීන්ට මේ ජීවිතේම දුකින් නිදහස් වෙච්ච අය බවට පත් වෙන්න කිව්වා. ඊළඟට උපාසික උපාසිකාවන්ට කිව්වා වදාලා ඒ දුකින් අඩක් නිරුද්ධ කළ දුකින් නිදහස් වෙච්ච මේ කාම ලෝකේ නිදහස් වෙච්ච දුකින් නිදහස් වෙච්ච අය බවට පත් වෙලා බබල උපදින්නේ කිව්වා. අනාගාමී බවට පත් වෙලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය තුළ තියෙන දුකින් නිදහස් වෙච්ච කෙනෙක් භික්ෂුවක් වෙන්න. දුකින් නිදහස් වෙච්ච භික්ෂුණියක් වෙන්න. දුකින් නිදහස් වෙච්ච උපාසකෙක් වෙන්න. දුකින් නිදහස් වෙච්ච උපාසිකාවක් බවට පත් වෙන්න කියන පණිවිඩය අපිට වදාළේ ප්‍රේමාදුනේ. ඉතින් මේ සම්පූර්ණනේ අවබෝධ නොකළට මහා මේරුවට වඩා විශාල දුක අපි සසරෙන් ඉඳා අවබෝධ කළොත් මේ සියලු දුකින් නිදහස්. ඉතින් මේ සම්බුදුරජාණන් වහන්සේ වදාලා සුගතයන් වහන්සේ වදාළ විදිහට ශ්‍රාවකේ ආරෂ්ඨාංගික මාර්ගයේ පුරුදු කරලා සතර ආපා දුකින් නිදහස් වෙච්ච සෝවන් කෙනෙක් බවට පත් වුණොත් ඒවා අවසන් කරපු දුක මහා සාගරය වගේ. එයාට ආත්මව හතක් ඉදිරියට යන්න ඉඩකඩ තියෙනවා නම් එයාට ආත්මව හත ඇතුළත වෙනින්න තියෙන දුක මහා සාගරයෙන් පුංචි කොළයකින් වතුර බිඳු හතක් ගොඩට දානවා. එතකොට ආන්න ඒ වගේ දුකක් කියනවා. ඒ ආත්මව හත ඇතුළත වෙනින්න තියෙන දුක. ගෙවල් ගිනාපු සසරේ විඳපු දුක් මහා සාගරයට වැඩි. ජලය වගේ ධර්මාවබෝධය කරලා බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට ධර්මයේ පුරුදු කරලා සෝතපන්න වුණු අන්‍යයා වෙනින්ද ආත්ම භව හතක් ඇතුළත වෙනින්න තියෙන දුක අර මහා සාගරයෙන් ගොඩට ගත්ත ජල බිඳු හත වගේ. ඉතින් මේ සාපින්වත්නි බුදුරජාණන් වහන්සේගේ සෑම බණ පදයක් තුළම තියෙන්නේ රාග දේශ මෝහ නැමැති අකුසල් මුල් ගිනි අසනීප සෝපත් කළ සෝපත් වූ කෙනෙක් විදිහට කරපු ප්‍රකාශයි අනුශාසනාවයි. ඒ නිසා ඒ නිවනට පත්වෙච්ච නිවන් මඟ දේශනා කරපු ධර්මයේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ නිවන් මඟට වැඩි ශ්‍රාවක සංඝ රත්නයේ සරණගේ උත්තමයන් වහන්සේලා විදිහට ශ්‍රාවක දේශයේ උත්තම තිසරණයේ සරණගේ ශ්‍රාවකයන් විදිහට අපි බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය හරියට අල්ලන්න ඕනේ. ඒ තමයි අපිට දුකින් නිදහස් වීමක් සාසුන් වහන්සේ වදාළා. ඒ සඳහා මම කටයුතු කරන කෙනෙක්ද? ඒ සඳහා මම ශ්‍රද්ධාව දිනු කරන කෙනෙක්ද? ඒ සඳහා උපකාර වෙන විදිහට සිල් රකින්න කෙනෙක්ද? ඒට උපකාර වෙන විදිහට දාන දෙන්න ඇති කරගන්න කෙනෙක්ද? ඒට උපකාර කරන විදිහට දන් දෙන කෙනෙක්ද? ඒට උපකාර කරන විදිහට නුවණින් විමසලා ප්‍රඥාව දිනු කරන කෙනෙක්ද කියලා ඔබ ඔබේ ජීවිතයට තට්ටු කරලා බලන්න. ඉතින් සාපින්වත්නි ඒ පරිපූර්ණ දුකින් නිදහස් වීම කරා යන්න නම් බුදුරජාණන් වහන්සේ වදාළා මේ ලෝකේ අග්‍ර වූ කරුණු තුනක් තියෙනවා. තුන් ලෝකෙටම අග්‍රයි. ඒ අග්‍ර වූ කරුණු තුන කෙරෙහි හිත පහදවා ගන්න අවස්ථාවක් ලැබුණොත් තමන්ගේ ජීවිතේ රැස් වෙන පින අග්‍රයි. ඒ අග්‍ර වූ පිනෙන් ලැබෙන මෙලොව පරලොව සැපේ අග්‍රයි. අග්‍ර වූ පිනෙන් ඇති කරලා දෙන සැපේ තමයි රාග ගින්නේ, දේශ ගින්නේ, මෝහ ගින්නේ පිළිගත් ජීවිත සදාටම නිවලා සංසිඳවලා අමාමහා නිවනටපත් කිරීමෙන් අමාමහා නිවනටපත් වීමෙන් ලබන සීල දුකින් නිදහස් වීමෙන් ලබන සැපේ ඒ කරුණ තුනට පැහැදුණොත් ඉතින් ඒ නිසා
ඒ කරා යන උපකාර වෙන දේශනාවක් අද අපි කතා කරේ. ඉතින් කතා කරන්න අදහස් කළා පින්වත්නි ඒ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා තුන් ලෝකෙටම අග්‍රයන් නොයෙකුත් ආගම් තියෙනවා. ඒ ආගම් අතර දේශනා කරපු ශාස්ත්‍රවරු ඉන්නවා. ඒ ශාස්ත්‍රවරු අතර අග්‍ර වෙන්නේ කවුද? උතුම් නවරාදී බුදුගුණයෙන් නිපු සම්මා සම්බුදුරජාණන් වහන්සේලා තමයි අග්‍රය. එනම් මේ ලෝකේ වේවා පරලෝකේ වේවා යම් කිසි ධර්මයක් කියා දෙන ශාස්ත්‍රවරු සිටීද ඒ ශාස්ත්‍රවරු අතර අග්‍ර වෙන්නේ කවුද? අපගේ ධර්මරාජාණන් වහන්සේ. ඒ ධර්මරාජාණන් වහන්සේ සරණ යනවා නම් ගුණවසින් හඳුනාගෙන ඒ රැස්න පින අග්‍රයි. අග්‍ර උපිනේ ලබා දෙන මෙලොව පරලොව සැපේ අග්‍රයි. ඒ වගේමයි නිවනටපත් වෙච්ච දුකින් නිදහස් වෙච්ච සුගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රාවකෙක් විදිහට හිත පහදවා ගත්තොත් එයාගේ ජීවිතේ කෙලවරන්නේ මොකෙන්ද? නිවනින් සියලු දුක නිදහස් වීමෙන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා මෙලොව වේවා පරලොව වේවා යම් කිසි ශාස්ත්‍රවරයෙක් යම් ධර්මයක් කියා දෙනවා නම් ඒ කියා දෙන ධර්මයන් අතර ශාස්ත්‍රවරු අග්‍ර වෙන්නේ නිවනට පමුණන ගුණ හයකින් යුතු ස්වාඛාත සම්දේශික අකාලික ඒ පස්සික ඕපනායක පච්චතං වේදිතබ්බෝ විඤ්ඤාණය කියන ගුණ හයකින් යුතු සියලු දුකින් නිදහස් කරවන රාග දේශ මෝහ නැමැති ගිනි නිවන රාග දේශ මෝහ නැති අසනීප සදහටම සූපත් කරවන ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ ඒ බුදුරජාණන් වහන්සේ වදාළ නිවනට පමුණුන සියලු දුකින් නිදහස් කරවන ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ ගැන ගුණ 6කින් යුතු ශ්‍රී සද්ධර්මයේ ගැන කෙනෙක්ට හිතේ පැහැදීමක් ඇති වුණොත් හිත පහළව ගන්නවා නම් ඒ රැස්වෙන පින අග්‍රයි. අග්‍ර වූ පිනෙන් ලබන සැපේ අග්‍රයි. ඒ තමයි සියලු දුකින් නිදහස් වෙන අමා මහ නිවනට පත් කරවන ඒ උතුම් අරහතට පත් වීම තමයි ධර්මයේ සරණ යන කෙනාට ධර්මයේ කෙරෙහි හිත පහදීම ඇති කරගන්න කෙනාට ලැබෙන ප්‍රතිලාභය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා මේ ලෝකේ වේවා පරලෝකේ වේවා යම් ධර්මයක් කියා දෙන ශාස්ත්‍රවරුන් අතර ඒ ශාස්ත්‍රවරුන්ට යම් ශ්‍රාවක පිරිසක් සිටීද ඒ ශ්‍රාවක පිරිස අතර අග්‍ර වෙන්නේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සරණ ගිය නිවනට පමුණවන ඒ තථාගතයන් වහන්සේලා දේශනා කරපු ධර්මයේ සරණ ගිය ඒ ධර්මයේ සරණ ගියලා නිවන් මඟ වඩන අට්ඨපුරුෂ පුද්ගල මහා සංඝරත්නයේ සරණ ගිය ශ්‍රාවක සංඝයා ශ්‍රාවක පිරිස අතර තුන් ලෝකෙටම අග්‍රයි කියලා ඒ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි. ජීවිතේ අපරිසුදු කරන රාග දේශ මෝහ නැමැති අකුසල් වල ප්‍රහාණය කරන්න ඕන කියලා බලාපොරොත්තු පැතුමක් අදිස්ථානකින් යුතු උජුපටිපන්නයි. ඒ සඳහා තියෙන මාර්ගයේ වඩන ආරෂ්ඨාංගික මාර්ගය ඥාය පටිපන්නයි. ඥානවන්තෝ සාමිචි පටිපන්නයි. මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා කියන බ්‍රහ්ම විහාරයෙන් යුතු සිල් සත්‍යයේ සැපේ කැමති බවින් යුතු මෛත්‍රී කරුණා සිල් සත්‍යයන්ගේ දුක අකමැති ස්වභාවයෙන් යුතු කරුණා සියලු සත්‍යයන්ගේ දෙවුනුව කැමති බවින් යුතු මුදිතා සියලු සත්‍යයන් තමන් කරන කියන හිතන සියලු දේට අනුව කරුණේ දායාද කරගත්ත සත්‍යයන් සිටින්නේ කියලා කරුණේ සිහි කරනවා නම් තමන් මේ මානසික සතුන් කෙරෙහි උපේක්ෂාවටපත් වෙනවා නම් මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා කියන බ්‍රහ්ම විහාරයෙන් යුක්ත නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා එබඳු ශ්‍රාවක සංඝරත්නයේ ආගුණයේ පාවුණයේ දක්ෂිණයේ අංජලි කරණයයි අනුත්තර වූ පින්කිත කියලා පැහැදීමක් තියෙනවා. ඒ පැහැදීම අග්‍රයි. අග්‍ර වූ පැහැදීමින් රැස් වෙන පින අග්‍රයි. ඒ පිනින්
ලබලා දෙන සැපය අග්‍ර වූ සැපය ඒ තමයි මේ සිතේ රාග දේශ මොහ නැමැති අකුසල් මුල් ගෙනි සදාටම ප්‍රහාණය කරලා සැපයෙන් අග්‍ර වූ අමාමා නිවන අවබෝධ කරගන්න හේතු වෙනවා. ඒ නිසා පින්වත්නි අග්‍ර වූ ගුණයන්ට අග්‍ර වූ නිවනින් අග්‍ර වූ සුගතයන් වහන්සේ සරණ යන සියලු දෙනාටම අවංක නිහතමානී එයාගේ ජීවිතය අවසන් වෙන්නේ දුකින් නිදහස් වෙච්ච නිවනට පත්වෙච්ච මුනිවරේ බවට පත් වෙලා ඒ තථාගත ධර්මරාජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ සරණ යන සියලු දෙනාටම අවංකව නිහතමානී සරණ යන කෙනාගේ ජීවිතය අවසන් වෙන්නේ ශ්‍රාවකයන් විදිහට දුකින් නිදහස් වෙච්ච මුනිවරේ බවට පත් වෙලා ඊළඟට ඒ තථාගතයන් වහන්සේගේ නිවනට වැඩි ශ්‍රාවක සංඝරත්නයේ සරණ යන සියලු දෙනාටම මේ ජීවිත ගමන අවසන් වෙන්නේ නිවනට පත් වෙලා. ඒ වුණා විතර බලන්න පින්වත්නි නිවනට වැඩි සුගතයන් වහන්සේ අපි සරණ යන්නේ නිවනට වඩා දුකින් නිදහස් වී බලාපොරොත්තු වෙන්නේ. නිවනට පමුණුවන ශ්‍රී සද්ධර්මයේ අපි සරණ ආයුත්තේ දුකින් නිදහස් වීම නිවන පතාගෙනයි. නිවනට වැඩි ශ්‍රාවක සංඝරත්නය අපි සරණ ආයුත්තේ නිවන පතාගෙන නිවනට වඩින්න දුකින් නිදහස් වෙන්නයි. එයින් එහාට ඉලක්කයක් නැත. ඒ කරා යන ගමනේදී අපි සිත කය වචනේ සංවර කරගෙන යන්න තියෙන්නේ. ඒ සංවර කරගෙන යන ගමනේදී පින් රැස්වෙනවා. පින් රැස්වෙන සියලු දෙනාටම සැපසේ සුවසේ සුගතියේ හරහා තමයි නිවනට යන්න තියෙන්නේ. මිනිස් ලෝකෙ ඉපදිලා චාතුම්මාරාජික දෙවියන් අතර ඉපදිලා තවතිසාවේ ඉපදිලා යාම තුසිත නිර්මාණවන්ති පරිණිමිත වසවන්ති දෙවියන් අතර ඉපදිලා සැපසේ ඒ වගේම බහුලව ඉපදිලා සැපසේ තමයි මේ ගමන යන්න තියෙන්නේ. එහෙමනම් සැපසේ නිවන කරා යන්න නම් සැපසේ නිවන උපදින ඒ ආර්ය ශ්‍රාමික මාර්ගය තුළ අපි අප්‍රමාද වෙන්න ඕනේ. ප්‍රමාද නොවෙච්ච කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ඒ සඳහා අපි කළ යුත්තේ බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට ඒ ධර්මය අහලා නුවණින් කල්පනා කරලා නුවණැත්තන් විදිහට මෙලොව පරලොව සැප සලසන සතර ආපදුකින් සදාටම නිදහස් කරවන රාග දේශ මොහ නැමැති කිනි නිවන සංසාරේ ජාති ජරා ව්‍යාධි මරණ දුකින් නිදහස් කරවන ඒ ශ්‍රී සද්ධර්මයේ තේරිච්ච අය විදිහට ජීවත් වෙන එකයි. ඒ ජීවත් වෙන ක්‍රමය ගැන දුකින් නිදහස් වීම උපකාර කරන ධර්මයේ තමයි 84000ක් විදිහට සුගතයන් වහන්සේ දේශනා කළේ මාර්ග අංග විදිහට. ඉතින් ඒ නිසා ශ්‍රාවකයන් විදිහට ඒ නිවනට වැඩි නිවනට පමුණවන නිවනට පත්වෙච්ච අපගේ ධර්මරාජාණන් වහන්සේ අපට දේශනා කළ නිවනට පමුණවන අපට දේශනා කළ ධර්මරාජාණන් වහන්සේ ඒ ධර්මය අපි පුරුදු කළ යුතු ධර්මයයි මේ ශ්‍රවණය කරන්නේ. ඒ නිසා ඒ බඳු ධර්මයක් තුළින් අපි මේ ප්‍රමාද නොවි අප්‍රමාදව ජීවිතයේ පිටක් පිළිසක්සන රැකගන්න සලසා ගන්න දක්ෂ වෙන්න ඕන. ඒක තමයි ශ්‍රාවකත්වය කියලා කියන්නේ. ඒක තමයි ධර්මයේ හැසිරීම කියලා කියන්නේ. ඒක තමයි ශාසනයේ අන්තිම පුරුෂයා නොවෙනවා කියන කරුණපත් වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ සඳහා උපකාර වන ධර්මය. ඔබට මතක ඇති බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස තමයි තුන් ලෝකෙටම අග්‍ර වෙන්නේ. ඒක කලින් වනේ ඒ මොකද දුකින් නිදහස් වීම පිණිස බාගේ පන්තන පිරිස නිසා බුදුරජාණන් වහන්සේ වදාළ ඒ පිරිසට කියන්නේ කවුද? සුපේසල සිල්වත් සංඝයා. සංඝයා කියලා කියන්නේ අපිට දකින්න ලැබෙන සපේ සාමණේර ස්වාමීන් වහන්සේලා උපසම්පදා ස්වාමීන් වහන්සේලා තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා. ඒක උපාසිකාවන් උපාසක උපාසිකාවන් වැටෙන්නේ මොකේද? සිවණ පිරිසට. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ධර්මයේ ලෝකෙට කියා දෙන්නේ කවුද? ශ්‍රාවක සංඝ රත්නේ. සංඝ කියන්නේ පිරිස, රත්නේ කියන්නේ මැණික. බුදුරජාණන් වහන්සේගේ රත්න පිරිස කවුද? භික්ෂුන්. ඊළඟට ඒ සංඝයා හරහා තමයි
මේ ධර්ම ප්‍රචාරය සිදු වුණේ. ඒ සංඝයා සුපේසලයි භික්ෂු භික්ෂුණී සුපේසලයි කියන්නේ මනාකොට සිල්වත් පිරිසක්. එතකොට ඒ සිල්වත් සංඝයා තමයි මේ ලෝකයේ දෙවි මිනිසුන්ට යහපත අයහපත හොඳ නරක පින්පව් කළ යුතු දේ නොකළ යුතු දේ සේවනයේ කළ යුතු දේ නොකළ යුතු දේ අසුභ කළ යුතු දේ නොකළ යුතු දේ කර්ම කර්මඵල සුගති දුගති සංසාර ගමන හේතුඵල ධර්මයේ චතුරාර්ය සත්‍ය විසඳුම නිවනයි කියලා මේ ධර්මය අවබෝධ කළ සුගතයන් වහන්සේ දේශනා කරපු ධර්මයේ අපිට කියා දෙන්නේ. ඒ සංඝයා කවුද? සිල්වත් සංඝයා. එතකොට ඒ සිල්වත් සංඝයා බුදුරජාණන් වහන්සේ වදාළ යම් කිසි දවසක තමන්ගේ ගෙදරට වැඩියොත් සිල්වත් සාමණේර දස සිල් රකින්න උපසම්පදා ස්වාමීන් වහන්සේ නම සුපේසල භික්ෂුන් වහන්සේ නමක් සිල්වත් භික්ෂුන් වහන්සේ නම තමන්ගේ ගෙදරට වැඩියොත් වඩින අවස්ථාවක් තිබ්බොත් ඒ ගෙදර නිවසී වාසය කරන පිරිස අම්මා තාත්තා දුව දරුවෝ සහෝදර ඥාතිත මිත්‍රාදීන් පස් ආකාරයකින් පින් රැස් කරගන්නවා. ඒ පින රැස් වෙනකින් රැස් වෙන පින අග්‍රයි. අග්‍රව පින හැරිලා තියෙන්නේ කොහොමද? කොහටද? දුකින් නිදහස් වීම. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාලා යම් කිසි දවසක සිල්වත් පැවිද්දෙක් යම් කිසි ගෙදරකට කුලයකට වඩිනවා නම් ඒ වඩින ගෙදර අම්මා තාත්තා සහෝදර ඥාතිත මිත්‍රයන් දුව දරුවෝ ඒ මුල් කරගෙන කරුණු පහක් ඔස්සේ පින් රැස් කරගන්නවා කියනවා. පළවෙනි එක තමයි අමලන හිටින්ද නිදාගන්න එපා. නිදාගන්න එපා. ඔව් ශ්‍රාවක සංඝයාගේ කොටසක් විදිහට ධර්මයේ කියනවා මිස බණ අහන ගැන අය ගැන මට පැහැදීමක් නැහැ. හේතුව අවුරුදු 22ක් බණ කියනවා අද වෙනකන් අහපු බණට හැරිච්ච කෙනෙක් නැහැ. ඒ නිසා දුකක් නැහැ කලකිරීමක් තියෙනවා. කලකිරීමක් කියන්නේ සංවේගයක් තියෙනවා. මොකද අහන ධර්මයට අනුව ජීවත් වෙන කෙනෙක් නැහැ. ඒ නිසා හොඳ නරක තේරෙන අය විදිහට කළ යුතු දේ නොකළ යුතු තේරෙන අය විදිහට කිය යුතු දේ නොකිය යුතු තේරෙන අය විදිහට තමයි කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා එළුට බුදුරජාණන් වහන්සේ වදාළ දෙයක් මේ කරන්නේ ඒක නැතුව පිරිසගෙන පැහැදිලිව බණ කියව නෙවෙයි. ඒ මොකද මේ වෙනකොට ධර්මයේ හැසිරෙන බෞද්ධයෙක් ඉන්නවද නැද්ද කියලා දන්නෝ නැති. වයසට ගිය අම්මලා තාත්තලා ටිකක් ඉන්නවා. ඇඟපත හයිය තියෙන අය ධර්මයේ නාමයෙන් හිතට ගත්ත මාන්නය පම්පෝරයක් හිතරයි තියෙන බෞද්ධකමේ. ඇති බෞද්ධකම නැහැ. ඒ මොකද ධර්මයේ හැසිරීම මොකුත් නැහැ. සතර පායට හැදලා ඉන්නේ කාමයෙන් අධිපති කරගෙන ඉන්නේ නෙක්ඛම් මේ ධර්මයේ සරණක් නැහැ. ඒ නිසා ඒ බඳු හිස්ටි ලෝකේ වෙන දුක් කරගහ ගන්න අපි සෝදානම් නැහැ. ඒ බඳු හිස් ලෝකෙක ඒ බඳු දුෂ්පාර්ශ්ව ලෝකයට දෙමව්පියන් දරුවන් පස්සේ ගිහිල්ලා හරියටද ඇනෑන කියන වගේ කියලා දෙන්න උවමනාවක් අපිට නැහැ. ඒක මොකද ධර්මයේ ඒම කරන්නේ. මේ ධර්ම තියෙන්නේ මොනෙත්තන්ටයි. ඒ නිසා මේ වසර 22 පුරාවට කියලා දුන්න ධර්මයේ මට පින් ඇසුණා. ධර්ම කරුණු තේරුම් ගන්න උපකාර වුණා. අනිත් අය තේරුම් ගන්නද නැද්ද කියලා මම දන්නේ නැහැ. ඒක මට අදාළ නැහැ. හැබැයි සංවේගයක් තියෙන දුකක් නැහැ. ඒ මොකද මේ ධර්මයේ පුරුදු කරන ධර්මය. සැපේ සලසන ධර්මය. සතර අපා දුකින් නිදහස් කරන ධර්මය. ඒ ධර්මයෙන් පිළිට පිළිසන්න ලැබෙන සල්සා ගත්තේ නැත්නම් අහෝ මේ සත්‍යයට වෙන අයහපත. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ ඒ සිල්වත් සංඝයා යම් කිසි කුලයකට වැඩිය කරුණු පස් ආකාරයකින් පින් රැස්වෙන පළවෙනි එක තමයි යම් දවසක තමන්ගේ ගෙදර වඩින සිල්වත් පැවිද්දන් දැකලා ඒ ගෙදර අය තමන්ගේ හිත පහදවා ගන්නවා නම් බුදුරජාණන් වහන්සේගේ මාර්ගඵලලාගේ අටපුරුෂ පුද්ගල සිල්වත් ස්වාමීන් වහන්සේ නමක් මේ වඩින්නේ කියලා හිතේ පැහැදීමක් ප්‍රමුදිත බවක් ඇති වෙන සතුටක්
බුදුරජාණන් වහන්සේ වදාලා ඒ මොහොතේ රැස් වෙනවා පින. ඒ රැස් වෙන පිනිය සුගතිය උපදිනවා. දෙවියන් අතර බමුණු අතර පළවෙනි පින්කම. සිල්වත් පැවිද්දේ තමන්ගේ ගෙදරට වඩීමේදී තමන්ට රැස් වෙන පළවෙනි පින්කම කරගන්න තියෙන මොකද්ද? හිත පහදවා ගැනීම. දෙවෙනි කාරණේ විදිහට බුදුරජාණන් වහන්සේ වදාළා යම් කිසි දවසක තමන්ගේ නිවසට සිල්වත් ස්වාමීන් වහන්සේ නමක් වැඩියට වඩිලා හිත පහදවා ගත්තට පස්සේ දෙවෙනි විට ඒ ස්වාමීන් වහන්සේ දැකලා තමන්ගේ ගෙදරින් අම්මා තාත්තා දුව දරුවෝ සහෝදර ඥාති හිත මිත්‍රාදී තමන් වාඩි වෙලා ඉන්න ආසන වලින් නැගිටලා උන්වහන්සේට নমස්කාර කරලා ආසන පනවනවා නම් ඒක පින්කම. ඒ පින්කමෙන් රැස්වෙන පින. ඒ පිනෙන් එයා පරලොව ජීවිතේ මිනිසුන් අතර වේවා දෙවියන් අතර වේවා උපදිනකොට උසස් කුලේ උපදින්න ඒ පින හේතු වෙනවා. මොකද සිල්වත් ස්වාමීන් වහන්සේ නමක් තමන්ගේ ගෙදරට වැඩියට පස්සේ තමන්ට වඩා ගුණ නුවණින් වැඩි හිටි කෙනෙක් වඩිනකොට තමන් වාඩි වෙලා ඉන්න ආසන වලින් නැගිටලා උන්වහන්සේට ආසන පනවලා වන්දනාමාන කරනවා නම් ඒක පින්කම. ඒ රැස්වෙච්ච පිනේ මරණින් මතු ආය මනුස්ස ලෝක උපදිනොත් ඉහළ කුලේ උපදිනවා අර පිනේ. ඊට පස්සේ දෙවියන් අතර ඉපදුනොත් දෙවියන් අතර ඉපදුනාට පස්සේ අල්පේසාක නෙමෙයි මහේසාකේ ආනුභාව සම්පන්න දෙවි කෙනෙක් බවට පත් වෙනවා. දෙවෙනි පින්කම. තුන්වෙනි පින්කම බුදුරජාණන් වහන්සේ වදාළා යම්කිසි සිල්වත් පැවිද්දෙක් තමන්ගේ ගෙදරට වඩිනකොට ඒ විදිහට ගෙදරට වැඩියට පස්සේ හිත පාදවාගෙන වැඳුම් පිදුම් කරලා ආසන පනවලා ඒ වුණාට පස්සේ තුන්වෙනි කාරණේ විදිහට උන්වහන්සේට ආසන පනවලා වාඩි වුණාට පස්සේ හිතනවා නම් මං මොනසාරි උන්වහන්සේට පූජා කරන්න ඕනේ කියලා හිතනවා. දාන වේලාවක් නම් දානේ මේ අවශ්‍යතාවයක් නම් අවශ්‍යතාවයට උපකාර කරන්න ඕන කියලා අර හිතේ තියෙන මසුරුකම බැහැර කරලා දෙන්න තියෙන හිත පහල කරගෙන ඊට අනුව හිතනවා නම් බුදුරජාණන් වහන්සේ වදාලා ඒක පින්කමක්. ඒක තුන්වෙනි පින්කම. ඒ රැස්වෙන පිනින් මරණින් මත්තේ මහා යසස් පිරිවර ඇතිව මිනිස්ලොව දෙවියන් අතර උපදින්න ඒක හේතුවක් වෙනවා. තේරුණානේ? දෙන්න දෙයක් හිත දෙක. මිනිස්ලොව උපදින බොහෝ පිරිවර සම්පත්තිය ලැබෙනවා. ඒක සබඳ දුකද? සැපය. දෙවියන් අතර ඉපදුනොත් බොහෝ පිරිස් පහළ වෙනවා. හතරවෙනි එක බුදුරජාණන් වහන්සේ වදාළා ඒ විදිහට ඒ සියලු සංඝයා කෙරෙහි දෙන්න දෙයක් ගැන හිතුවට පස්සේ මසුරුමල දුර වෙනවා. හිතෙන්නේ පරිත්‍යාගයේ දන් දීමේ හිත තමයි තේනික කුසාසිත. ඊට පස්සේ මෙයා කල්පනා කරනවා හිතුවනම් ඊට පස්සේ මොකද කරන්නේ? දෙනවා කියන්නේ දාන්නේ කැප අකැප බව තේරුම් අරගෙන දැන් 12න් පස්සේ නම් මොනවද දෙන්නේ? නේද? දානේ වැළඳුවා නම් ඒක තේරුම් තියෙන. දානේ වලදන් නැත්නම් අවසරුප දෙවි ගිලන් පස්සේ මොනවද? පළතුරු ඉසක් පෙරලා වලදන්න දෙන්න ඕනේ. ඒකට ඒක ආහාරය වෙනවා. එතකොට තමන්ට උන්වහන්සේගේ සීලය ආරක්ෂා කරගන්න උපකාර වෙනවා. ඊට පස්සේ උන්වහන්සේට ආයුෂ වර්ණය සැප බලය ප්‍රඥා ආදී උපකාර කරන්න බඩගින්න නැති කරන්න උපකාර වෙනවා. ඊළඟට තමන්ට ඒ ප්‍රතිලාභ ලැබෙනවා. ඊට පස්සේ ආම්දුරනේ වැළුවාද කියලා දාන ටිකක් නම් තියෙන වෙලාව නම් ගිහලා කමන්නේ අද විතරනේ. එතකොට උන්වහන්සේගේ සීලය රකින්න උපකාර කරන්න සිල් කැඩෙන්නේ නැහැ. එතකොට තමන්ගේ සිල් රැකෙන්න කැඩෙන්නේ. එහෙමයි යන්නේ කර්ම විපාක. තේරුණානේ? ඒ නිසා වෙලාව කැප අකබම් තේරුම් අරගෙන ඔන්න දානේ පූජා කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ හතරවෙනි කරුණ විදිහට ගෙදරට වඩින සිල්වත් අයින්ද
ඊට පස්සේ ඒ අම්මා තාත්තා දුව දරුවෝ සහෝදර ඥාති මිත්‍රාදීන් එන්දන් පූජා කරන්නේ ඒ රැස්වෙන පිනේ මරණින් මත්තේ පරලෝක ජීවිතය කොහෙද උපදින්නේ? සුගතියේ මිනිසුන් අතර දෙවියන් අතර ඉපදුනාට පස්සේ මහා භෝග සම්පත් ලබන්නට ඒක උපකාර වෙනවා කියන මිනිස්සු ඉපදුනොත් ගෙවල් දොරවල් මිල මුදල් යාන වාහන භවභෝග රන් රිදී කිත්වතු වර්ග බාන උපතින්ම ලැබෙනවා. හේතුව මොකද? සෙල්ලම් සංඝයා උදරිය තුන් ලෝකෙට මක්කෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් ඉදිරියේ කරපු අත්හැරීම නිසා ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා පස්වෙනිට සිල්වත් භික්ෂුවක් ගෙදරට වැඩි ඒ ගෙදරේ ඉන්න පිරිස රැස් කරගන්න පින තමයි කියනවා. ඒ විදිහට යම් දවසක තමන්ගේ නිවසේට වැඩපු සිල්වත් ස්වාමීන් වහන්සේලාගෙන් දුන්න දානේ වන්දන ඉවරයි. දැන් මොකද කරන්නේ? අපි ගිහිල්ලා පැදුර දාලා වාඩි වෙනවා. වාඩි මොකටද? බණ අහන්න කියන ස්වාමීන් අකුසල් මොනවද? අකුසල් මුල් මොනවද? අකුසල ආදීම මොකක්ද කියලා අහන්න කියලා. කුසල මොනවද? කුසල මුල් මොනවද? කුසල ආනිසංස මොනවද කියලා අහන්න කියනවා. ස්වාමීන් ධර්මයේ කියන්නේ මොනවද? අධර්මයේ කියන්නේ මොකක්ද? සත්පුරුෂයා කියන්නේ කවුද? අසත්පුරුෂයා කියන්නේ කවුද? බාලයා කියන්නේ කවුද? පඬිතයා කියන්නේ කවුද? කර්ම කර්මවල මොනකද? සුගති දුගති මොකක්ද? සංසාර ගමන මොකක්ද? සේවනයේ කළ යුතු දේ මොකක්ද? සේවනයේ නොකළ යුතු දේ මොකක්ද කියලා ඒ ස්වාමීන් වහන්සේගෙන් වහන්න කියනවා. සංසාරේ දුක ගැන, දුක හටගන්න හේතුව ගැන, දුක නිදහස් වීම ගැන මාර්ගයෙන් අහන්න කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළා ඒ විදිහට අහන වණගේ නිවසේ ඉන්න අය ඒ අම්මා තාත්තා දුව දරුවෝ සහෝදර ඥාති මිත්‍රාදී කුලයේ සියලු දෙනා මතු මතේ මහා ප්‍රඥාවන්ත පිරිසක් බවට පත් වෙන ප්‍රතිපදාවටයි පත් වෙලා ඒ ඉන්නේ කියන ප්‍රතිපදාවට එන මොකද්ද? කුසල අකුසල සේවනයේ කළ යුතු දේ නොකළ යුතු දේ කළ යුතු දේ නොකළ යුතු දේ අසුරු කළ යුතු ගැන නොකළ යුතු දේ පින්පව් සුගති කර්ම කර්මඵල ආදී ගැන විමසන කෙනාගේ වැඩෙන්නේ මොකද්ද? නුවණ ප්‍රඥාව. එතකොට නුවණැත්තෙක් ප්‍රඥාවන්තයෙක් සමාධියෙන් යුක්ත කෙනෙක් ඉන ජීවිතේ නුවණක් විදිහට තියෙන මොකද්ද? අකුසල් දැනගන්න ඕනේ. අකුසල් මුල් දැනගන්න ඕනේ. අකුසල ආදීන දැනගෙන අකුසලෙ වලකිච්ච බාටපත් වෙන්න. කුසල් දැනගන්න ඕනේ. කුසල මුල් දැනගන්න ඕනේ. කුසල ආනිසංස කල්පනා කරලා කුසල් පුරුදු කරන පිටසක් බාටපත් වෙන්න ඕනේ. ඒ වගේමයි හොඳ නරක යහපත අයහපත කළ යුතු දේ නොකළ යුතු දේ අසුරු කළ යුතු කෙනා නොකළ යුතු කෙනා සම්බන්ධයෙන් විග්‍රහ කරගෙන තමන්ගේ යහපත පිණිස තියෙන පැත්ත පුරුදු කරන කර්මඵල දැනගෙන සම්පූර්ණ වෙන්න ඕනේ. සංසාරයේ තේරුම් අරගෙන සම්පූර්ණ වෙන්න ඕනේ. පහව පැවැත්ම පිණිස හටගන්න කර්ම සිත කය වචනය ඔස්සේ වැඩිට නොදී නේද? ඒක තමයි මොනේ. ඒ බුදුරජාණන් වහන්සේ වදාළා ඒ විදිහට විමසනවා නම් දානෙන් පස්සේ ධම්මවල ස්වාමීන් වහන්සේ එයා ඒ මොන ප්‍රතිපදාවකටද වෙලා තියෙන්නේ? මහා ප්‍රඥාවන්ත දුකින් නිදහස් වෙන ප්‍රතිපදාවකට. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළා මෙන්න මේ ආකාරයට සිල්වත් පැවිද්දෙක් ගෙදරට වඩිනවා නම් ඒ වැඩපු ගෙදර නිවස කුලයේ ඉන්න පිරිස ඔය ආකාරයක පස් ආකාරයකින් පින් රැස් කරගන්නවා. එතකොට ඒ පින්කම් මේ විදිහට සිත පහදවා ගන්න එක, වැළුම් පින් සංස්කාර සම්මාන ආසන පැනවීම, ඊට පස්සේ දෙන්න දෙයක් සිටීම, දීම, කුසල අකුසල ගැන විමසීම කියන කරුණ ඒ ගෙදර ඉන්න සියලු දෙනාම සමසේ එක සමානව කරගන්නවද? කරගන්නවද? නැහැ. සමහරවිට තාත්තා නම් පුතු පූජා කරන්නේ පුතාලා අම්මාට ගන්න දෙන්නේ නැහැ. අනිත් පැත්තකින් අනුමෝදන් වෙනවා. සමහරවිට අනුමෝදන් වෙන්නේ නැහැ. ඒකෝට ඒ මුල් කරගෙන ඒ පිරිසේ රැස් වෙන පිනේ වෙනස්කමක් නැද්ද?
වෙනස්කම් තියෙනවා. ඒ විදිහට පින් රැස් කරගන්නේ පිරිස් අතර විවිධත්වයක තියෙනවා රැස් වෙන පිනේ. එහෙමනම් ඊට අනුරූපව පරලෝ සුගති දුගති ඉපදීම වෙනසක් නැද්ද? ඉපදුනාට සුගති ඉපදීමක් තියෙනවා. දුගති නෙමෙයි සුගති වෙනස්කමක් තියෙනවා. මේ ඒ වෙනස්කමට අනුව උපදින තැන සැපේ වෙනස්කමක් නැද්ද? තියෙනවා. එතකොට ඒ වෙනස්කම තුළ සැප දුක කියලා ඒ පිරිස අතරේ නැද්ද වෙනසක්? හොඳට කරගත්ත පින් සැප අල්පේ මායි සංඛ්‍යය අඩුවෙන් කරගත්ත අයට අල්පේ සංඛ්‍යය ඒ මේක තියෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට අනුව ජීවත් වෙච්ච ප්‍රමාණයට අනුව තමයි අපේ ජීවිතේට පින් රැස් වෙන්නේ, කුසල රැස් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට මේ ධර්මයේ පුරුදු කරපු අයට රැස් වෙන පිනට කුසලයට අනුව තමයි අපේ සැප දුක සුගති දුගති තීරණය වෙන්නේ. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ වදාළ ජීවිතුන් නැත්නම් සුගතියක් නැත. බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට එක තැනක් හිමි එයාට මොකද්ද? දුගතිය. ඒ සම්බුදුරජාණන් වහන්සේ වදාළේ සංසාරගත සත්‍යයේ දුගතිය නිරේ සතර පාය කියන්නේ මහ ගෙදර. අපේ මහ ගෙදර නිදහස් වෙන්න තමයි අපිට මේ ධර්මයේ තියෙන්නේ. ඊළඟට සංසාර දුකින් නිදහස් වෙන්නයි. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ මේ කියා දෙන දන් දෙන්න, සිල් රකින්න, භාවනා කරන්න, සතිපට්ඨාන වඩන්න, මරණ සති වඩන්න, අසුභේ වඩන්න, ආහාරපටි කුලේ වඩන්න මේ තියෙනවා නේද? තියෙනවා කොච්චර ගන්න දෙමෝපියන් සලකන්න සීනුවලින් ඉන්න නේද? බෝධීන් වහන්සේලාට වැඩි සංස්කාර සම්මාන කරන්න මේ විදිහට තියෙනවා. දරුවන්ට සලකන්න, විවිධ සලකන්න, යහපත් දේ කරන්න, මල් පහ පූජා කරන්න පින්කම් තියෙනවා නේද? එතකොට ඒ දේශනා කරන්නේ දුගතිය తాවකාලික නිදහස් වෙන්නයි. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන සදාතම දුගතිය නිදහස් වෙන ඒකාන්ත මාර්ගයක් විදිහට. දැන් අපි මේ ලෝකේ මනුස්ස ලෝකේට ආවේ කලින් ජීවිතේ සතර අපායේ නිදහස් වෙච්ච කෙනෙක් විදිහටද සතර අපායේ නිදහස් නොවෙච්ච කෙනෙක් විදිහටද? ඔව් එතකොට නොවෙච්ච කෙනෙක් විදිහට එහෙනම් අපිට මේ මනුස්ස ලෝකෙට එන්න උපකාර වෙච්ච ධර්මය මොකද්ද? පින. මොකද්ද? පිනින් తాවකාලික සතර අපායේ නිදහස් වීමක් තියෙනවා. ඒක ඇත්තද බොරුද? ඇත්තනේ. දැන් අපි తాවකාලික නිදහස් වෙලා ඉන්න මනුස්ස ලෝකෙට. එතකොට සදාහටම සතර අපාය දුකින් නිදහස් වෙන්න නම් බුදු කෙනෙක්ගේ මුල් ධර්මයේ අපිට ආහාර ලැබිලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සතිපට්ඨානේ පුරුදු කරන්න වඩන්න ඕනේ. ඒකෙන් තමයි සදාටම සතර අපාය දුකින් නිදහස් වෙන්නේ. එහෙනම් සතර අපාය දුකින් නිදහස් වෙන අවස්ථා දෙකක් තියෙනවා. එකක් පිනින් తాවකාලික නිදහස් වීමක් තියෙනවා. අනික අවබෝධයෙන් සදාටම ඔව්. එතකොට සංසාරේ ඉපදෙමින් මැරෙමින් යන කෙනා කලාතුරකින් తాවකාලික සතර අපායේ නිදහස් වෙන්න පිනින් සෑහෙන පිනින් ඇති කර ගන්නවා. හැබැයි අවබෝධයෙන් අවස්ථාව සලසගන්න. වැඩගත් වෙන්නේ මොකක්ද? අවබෝධයෙන් නිදහස් වීමයි. හැබැයි අවබෝධයෙන් නිදහස් වෙන්න නම් తాවකාලික සතර අපායේ නිදහස් වෙච්ච අවස්ථාව තියෙනවා පිළින් සලසන්න. ඒ මොකද? සුගති රැකවරණය. සුගති ඉපදිච්ච කෙනෙක් වෙන සුගති ඉපදිච්ච අය තමයි ඔව් සතර අපාය දුකින් නිදහස් වෙන අවස්ථාවට තියෙන්නේ. ඒව නැත්තම් ඒ අවස්ථාව නැහැ. ඉතින් ඒ සම්බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අහලා පුරුදු කරන අයගේ ශ්‍රාවක ජීවිත වෙනස්කම් තියෙනවා. එතකොට මේ වෙනස්කම් මතයාගේ පරලෝක ජීවිතේ උපදින තැන වෙනස්කම් තියෙනවා. ඉපදුනාට පස්සේ එතන ලැබෙන සැප වෙනස්කම් තියෙනවා. ඒ ගැන දේශනාවක්. මේ දේශනාව නම දේවතා සූත්‍රය. මොකද්ද? දේවතා අංගුත්තර නිකායේ 5 වෙනි කොටසේ නවක නිපාතේ 1 2 සීහනාද වර්ගයේ. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සවැත්නුවර ජේතවනාරාමයේ. එදා දෙවිවරු පැමිණෙන්නේ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න කොයි වෙලාවකද? රාත්‍රී 10න් පස්සේ 10 12 එතකොට ඒ මොකද ඒ කාලෙට ඉන්නේ? එතෙක් සාමාන්‍ය මිනිස්සු
ඔව් මනුස්සය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා යනවා. ඊට පස්සේ ගිහිල්ලා නිදා ගන්නනේ. ඊට පස්සේ කවුරුවත් එන්නේ නැති නිසා දේවරු ඉන්නේ ඒ වෙලාවට. ඒ අවස්ථාව තමයි දේවරු පැමිණෙලා. බුදුරජාණන් වහන්සේ දවසක් ජේතවනාරාමයේ වැඩ ඉන්නකොට මධ්‍යම රාත්‍රී 10-12 අතර මධ්‍යම රාත්‍රී බෙහෙවින් ඉක්ම ගිය රැඳ කල්ලි ඊටාම මනස්කාන්ත ලස්සන ශරීරයතුව මුළු මහත් ජේතවනයේ පබලවාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට විශාල දිව්‍ය පිරිසක් ඇවිල්ලා වන්දනාමාන කරලා එකක් පස්ස හිටගත්තා. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ හිටගෙන කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි කලින් මනුස්ස ලෝකයේ මේ ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න යුගයේම ඉපදිලා මේ දේශනා කලින් කියපු දේශනාවට අනුව ධර්මයෙන් හැසිරීලා පින්කම් කරගෙන දිව්‍ය ලෝකෙ ඉපද දිව්‍ය පිරිසක් නේ. අර කියන්නේ සිල්වත් පැවිදි ගෙදරින්කොට හිත පහදවා ගන්නවා නම් ඒක කරගත්තා. ඊට පස්සේ අසුම් පනවනවා නම් ඒක කරගත්තා. ඊළඟ පස්සේ දෙන්න දෙයක් ගැන හිතනවා නම් ඒක කරගත්තා. ඊට පස්සේ දෙනවා නම් අන්තරින් පොළු ඒක. ධර්මයේ ඇහුණ ඒ විදිහට ධර්මයේ පස්සාකාර වැඩපිළිවෙල දේශනා කරනකොට ඒ පස්සාකාර වැඩපිළිවෙල තුළ Taman පුරුදු කරපු අංග අනුව රැස්වෙච්ච පිණින් දෙවියන් අතරින් ඉපදිච්ච දිව්‍ය පිරිසක් තමයි මියාවේ. අවිල්ල කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි පෙර මිනිස් ලෝකේ ඒ කියන්නේ අවුරුදු කොච්චර කාලද? නෑ. අපි ගෞතම බුදුරජාණන් වහන්සේගේම ශාසනයේ උපාසක උපාසිකාවක්. ඒකට අවුරුදු 10000 ලක්ෂ ගන්නද? නෑ. කියන භාග්‍යතුන් වහන්සේ අපි පෙර මනුස්ස ලෝකයේ ඉන්නකොට අපේ ගෙවල් වලට සිල්වත් සංඝය වැඩියා. සාමණේරයන් දස සිල් රකින්න උපසම්පදාන ප්‍රාතිමෝක්ෂ සම්වර සීලෙන් යුතු සිල්පද 227ක් රකින්න. ගිහිගෙදර ඉන්නකොට ඒ සිල්වත් සංඝයා බුදුරජාණන් වහන්සේලාගේ සුපටිපන්න උපටිපන්න ඥායපටිපන්න සාමීචිපටිපන්න අට්ඨපුරුෂ බුද්ධල සිල්වත් සංඝයා අපේ ගෙවල් වලට වැඩියා. දැන් මතකද අපේ විසාකාමේනියන් ගෙදරට නිරන්තරයෙන් කීනකට වැඩි දවස් අතිපත් 500ක්. අනාථ පින්ඩික සිටුතුමාණන් ගෙදර කොච්චර වැඩියද? 500ක්. එතකොට කුසල රජුගේ මාලිගාවට 500ක් නේ. එතකොට ඒත් එක්ක සවල් නුවර පුරා සංඝයා කොයිතරම් වැඩියද? ඒ අතර අර විදිහට තමයි පින්වස් කරගන්න අවස්ථාව තියෙන්නේ. ස්වාමීනි අපේ ගෙවල් වලට ස්වාමීන් වහන්සේලා සිල්වත් වැඩියා. වඩිනකොට අපි මොකද කළේ? උන්වහන්සේලා දැක්කට පස්සේ නැගිට්ටා. හිටපු ආසන වලින් නැගිට්ටා. උන්වහන්සේලා වඩිනකොට තමන් වාඩිලා හිටපු ආසනෙන් නැගිට්ටා. ඒක ගෞරවයක් නෙමෙයිද? ඒක හොඳ දෙයක් නෙමෙයිද? හොඳ දෙයක්. ඒකෙන් පිනක් රැස් වෙනවා. නමුත් ස්වාමීනි අපි වෙන්නේ නැහැ කියනවා. ඒකට ඒ කර්මයේ සම්පූර්ණයිද? නෑ, වෙන්නේ නෑ. එතකොට අරකට පිනක් රැස් වෙනවා. කොහොමද? ඔව්. ඊට පස්සේ නමුත් වෙන්නේ නෑ. එතකොට සම්පූර්ණ පුණ්‍ය කර්මය. එතකොට මේ පුණ්‍ය කර්මය සම්පූර්ණයි. අසම්පූර්ණයි. අසම්පූර්ණව වුණ රැස් වෙනවා. ඒකෙන් පස්සේ තමයි ඒ පිළින් තමයි මේ දෙවියන් අතර ඉපදලා ඉන්නේ. එතකොට බලන්න මේ තුන් ලෝකෙතම ගුණයන් අතර අග්‍රගති ශ්‍රාවක පිරිස අතර සාස්ෘවරුන්ගේ සාස්ෘන් වහන්සේලාගේ ශ්‍රාවක සංඝයා නේ. එතකොට ඒ ශ්‍රාවක සංඝයාට වන්දනා කරන්න නැගිටීම තුළ කෙනෙකුට ජාති කුලමල ආගම් වේදකින් තොරව සිල් දෙනාට ගෞරව කරනවා කියලා රැස් වෙන පිනන්ද පවන්ද? පින. එතකොට අනිත් ආගම් වල සිල්ලතුන්ට ගුණවතුන් මේ ලෝකේ සත්පුරුෂයන් බිහි කරන්නේ, මුනිවරුන් බිහි කරන්නේ, පඬිත අය බිහි කරන්නේ මේ ලෝකේ ධර්මයෙන්, සත්‍ය වූ ධර්මයෙන්. තේරුණානේ? ඒ සත්‍ය වූ ධර්මයෙන් තමයි ලෝකේ මුනිවරු බිහි කරන්නේ. එතකොට ඒ සත්‍ය වූ ධර්මයෙන් තමයි ලෝකේ ගුණ ධර්ම උපදවන්නේ.
ඒ සත්‍ය වූ ධර්මයෙන් ගුණධර්ම තුල උපද්දවන්නේ කොහොමද? මුනිවරු කියන්නේ දුකින් නිදහස් වෙන්නේ උත්තර භාවයට පත්වෙච්ච ජීවිතය. ඒ බඳු පිරිස අතර අග්‍ර වෙන්නේ ශ්‍රාවක සංඝය. ඒ ශ්‍රාවක සංඝය කෙරේ ඔබට මම දන්නවා අනිත් ආගම් වල සමහර ආගම් වල සංඝය දැක්කට නැගිටිනව නැහැ. ඒ මොකද? ගෞරවයක් නැහැ. එතකොට මොකද ලෝකේ සත්‍යයට ගෞරව කරන ස්වභාවයක් ඇතුළත තියෙනවද? නැහැ. ධර්මයට ගෞරව කරන ස්වභාවයක් තියෙනවද? සත්පුරුෂයන්ට මේ දැකලා ආසනෙන් නැගිටින්නවත් ඕන කරන සීනුවණක් නැහැ. පිළිගස් කරගෙන අවස්ථාවක් නැහැ. එතකොට ඒ බඳු ආගමක් ලෝක ශ්‍රේෂ්ඨත්වයටපත් වෙනවා. ඒ බඳු ආගමක ඉන්න ශ්‍රාවක ශ්‍රේෂ්ඨත්වයටපත් වෙනවා. ඈ? සම්පතටපත් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මොකද ගුණධර්ම වලින් මොකද ගුණධර්මයේ උපද්දවන සත්‍ය වූ ධර්මයේ ඒ ධර්මයේ ස්වකහාර සම්දේතික අකාලික ඒහිපාසික ඕපනායික පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤාණික ගුණ හයකින් යුතු නිවන් මාර්ග කතා කරන්නේ නැති නිසා මුනිවරුන්ගෙන් සත්පුරුෂයන්ගෙන් ගුණවතුන්ගෙන් සිල්වතුන්ගෙන් හිස් ඒ මොකද ගුණවතුන් සිල්වතුන් බිහි කරන ධර්මයක් නැහැ. ඒක නම් ඒ පිරිස කොහෙද ඉන්නේ? සත්‍ය ධර්මී කතා කරන සත්‍ය වූ ශාසනික පමණයි. ඒ අය ඒ මොන කාගේ ශාසනයද? බුදුරජාණන් සත්‍යයට අග්‍රගණි කවුද ලෝකේ? ඔව් අපේ ධර්මරාජයන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ අයට තමයි මේ ලෝකේ තියෙන ඉහළින්ම ගුණයෙන් අග්‍රගණන් පැනවෙන්නේ. ඒ තමයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්. ඒ ගුණ ධර්මයේ මූලික වෙච්ච පැනවීම නම් ඊට පස්සේ මාර්ගඵලලාභී අයිඩෙන්ටිටි ටික ඒ අයට නම් ඊට පස්සේ ඉන් මෙපිට ඒ සේවන පේසට තියෙන නම් වලින් පහළ නම් තමයි අනිත් කොටම අනිත් ආගම් වල රැඳෙන්නේ නේ. දැන් උතුම් භාවයට පත් කරන්නේ කියන්නේ මොකෙන්ද? ගුණධර්ම වලින්. ගුණධර්ම වලින් සත්‍ය කාගේ ධර්මයෙන් ධර්ම කාගේ ධර්මයෙන්ද? සම්බුදුරජාණන් වහන්සේලාගේ ධර්මයෙන්. එතකොට ඒ සත්‍ය වූ සම්බුදුරජාණන් වහන්සේලාගේ සත්‍ය වූ ධර්මයෙන් නම් ගුණධර්ම උපද්දලා සත්පුරුෂ නුවණ තුතුම බිහි කරන්නේ. ඒ බඳු වූ ශාසනයෙන් පිට කිසිම කෙනෙක් උතුම් භාවයට පත් වෙලා ඉන්න පුළුවන්ද? අති උතුම් භාවයට පත් වෙලා ඉන්න පුළුවන්ද? බෑ. නේ? ඒ නිසා මම කියන්නේ බුද්ධ වචනේත් එක්ක දැන් අපි දන්නවා වර්තමානයේ සිදුවීම් එක අපිට පේනවා මේ අන්‍ය ආගමික පිස් නායකයන්ට අපි දන්නවා මේ උතුම් කියන වචනේ භාවිත කර කතා කරනවා. එතකොට ලෝකේ පවතින සත්‍ය තුල ඒක වෙන්න පුළුවන්ද? බෑ. අති උතුම් කියලා කතා කරනවා. ඒක වෙන්න පුළුවන්ද? වෙන්න බෑ. අවාසනාවන්ත කියන්නේ සේවන පිළිසනායිය ඒ වචනේ කියලා කතා කරනවා. එතකොට යාළුවෝ ශ්‍රද්ධාව සීනුවණක් තියෙනවද? ඈ ඔක්කොම එකම කොටේ. ඒක වෙන්න පුළුවන්ද? මහාචාර්ය කෙනෙක් ඉන්නවා. එහෙම නැත්නම් ඔව් කෙනෙක් ඉන්නවා. එයා නෑ කිසි 6-4ක් දන්නේ නැති මිනිහෙක් ඉන්නවා. මෙයාට මහාචාර්ය කෙනෙක් විදිහට සැලකනවා. හරිද? ඈ ඊළඟ මොහොතේ මැරිලා යන්නේ විශාල ලෙඩෙන් දුක් විඳින මිනිහෙක් ඉන්නවා. නිරෝගී කෙනෙක් විදිහට මිනිස්සු සම්මත කරගෙන සලකනවා. හරිද? ඔව් ජීවිතේටවත් එළිය දැකපු නැති ಜಾති අන්ධ මිනිහෙක් ඉන්නවා. නිල් පාට, සුදු පාට, කහ පාට, රතු පාට ඉරහඳ දැක්කේ නැති මේ මිනිසයාට අන්ධ පිරිසක් එකතු වෙලා බුද්ධ සත්කාර සම්මාන කරනවා. මෙයා තමයි මේ ලෝකේ පරලෝකේ ඉරහඳ කහ පාට නිල් පාට දැක්ක කෙනා. හරිද? ඒ වගේ එකක්. ඒ අය අතර සත්පුරුෂ ඥානවන්ත ගුණනුවණ ඇති අය ඉන්නවද? නෑ. ඒ මොකද නුවණ නෑ. නුවණ නැති ජීවිතේට කිසිම දෙයක් තිබට වැඩක් තියෙනවද? නෑ. මොකද කම්මස්සකා සත්තා විභජති කර්මානුභව කරන කියන හිතේ දෙයට අනුවයි අපේ බහුපංචය ජාති. නේද? ඒ නිසා ලෝකේ අවිද්‍යාව විද්‍යාව කරගෙන අධර්මයේ ධර්මයේ කියන සත්පුරුෂය කරගෙන
මේ බාලයා පඬිතයා කරගෙන අධර්මයේ ධර්මයේ කරගෙන බොහෝ පිරිසක් සම්මත කළාට ඒට අනුරූපව කියන කරන හිතන රටාව තුළ රැස්වන කර්මයෙන් පව් මිස දුගතියක් විත පින් මිස පින් රැස්වෙන්නේ දුගතියක් මිස සුගතියක් නෑ. ඒ ගැන වැටහීමක් සිහිනුවණක් නැති අන්ධ බාල කෘතඥයෙක් තමයි මේ අනුතුර තියෙන්නේ. ඒ නිසා පින්වත්නි මේ ඇස් දෙකෙන් දකින්න බෑ සත්‍යය. අපිට අසිත සත්‍ය දකින්න නම් මොකක්ද ඕනේ? දහම් චක්කු ධර්ම දහම් නැසෝන. ඒ කියන්නේ අකුසල්ද දැනගන්න ඕනේ. අකුසල් මුල් ආදීන බැලකෙන කුසල මුල් පුරුදු කරන්න. මේ ඇසෙන් තමයි අපි ලෝකේ දකින්න ඕනේ. මේ ඇසෙන් තමයි අපි කනින් ඇහෙන ලෝකේ ජීවත් වෙන්න ඕනේ. මේ ඇසෙන් තමයි නාසයෙන් ආග්‍රහණ කරන ලෝකේ තුල අපි ජීවත් වෙන්න ඕනේ. මේ ඇසෙන් තමයි අපිට දිවට දැනෙන රසයෙන් යුක්ත ලෝකේ තුල අපි ජීවත් වෙන්න ඕනේ. මේ ඇසෙන් තමයි අපිට කයට ලැබෙන පහසින් යුක්ත හැදෙන ලෝකේ තුල ජීවත් වෙන්න ඕනේ. මේ ඇසෙන් තමයි අපි මනසට අරමුණු ඔස්සේ හැදෙන ලෝකේ තුල ජීවත් වෙන්න ඕනේ. එතෙන්ට අනුශාසකත්වයක් සිහිනුවණක් නැත්තම් ඒ ජීවිතය සරණ පීඩක් පිළිසරණක් රැකවරණයක් තියෙනවද? නැහැ. රැස්වෙන්නේ පව් යන්නේ දුකතියේ. ඒක මතක තියාගන්න. ඒ නිසා කර්මයේ දායාද කරගෙන තනියම ඇවිල්ලා තනියම යන සංසාර ගමන. කම්මස්සක කර්මානුරූප යන්නේ. ඒ නිසා දැන් ඉන්න ළමන්ගේ ළඟ ඉන්න මේ වැදුම් පිළ සත්කාර සම්මානය දෙන කිසි කෙනෙක් එක්ක නෙමෙයි අපි සසර යන්නේ. කර්මානුරූපව කර්මානුරූප වෙන්නේ. ඒ නිසා තමන්ගේ ජීවිතේ හසුරුවන ප්‍රධානම කරුණ බවට ධර්මයේ කරගන්න. ඉන්හිහාට දැන් එපා. ඒ සඳහා තමයි අපි කල්යාණ මිත්‍රයන් අතර ධර්මය අහලා නෝනින්